පරමාණු මෙන්න මේ ආරෝපිත පරමාණුවක් එහෙම නැත්නම් පරමාණු පොකුරකට අපි කියනවා රසායන විද්‍යාවේදී අයනයක් කියලා. ඒත් අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අයන දෙවර්ගයක් පිළිබඳව. එකක් තමයි ධන අයන. මේ ධන අයන වලටම අපි කියනවා කැට අයන කියලා. දෙවෙනි වර්ගයේ තමයි ඍණ අයන. එහෙම නැත්නම් අපි කියනවා ඇන අයන කියලා. හරි? එතකොට දරුවනේ ධන අයනයක් හැදෙන්න නම් ඉලෙක්ට්‍රෝන පිට කරන්නද ඕනේ ලබා ගන්නද ඕනේ? පිට කරන්න. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ සංයුජතා කවචේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබුණොත්ද සාමාන්‍යයෙන්? සංයුජතා කවචේ 3ක්. ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බොත්ද ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්නේ? එකක් හෝ 5ක් 6ක් 7ක් නෑ බලන්න. එකක් දෙකක් තුනක්. එකක් දෙකක් තුනක්. තුනක්. එකක් දෙකක් තුනක්. එකක් හෝ දෙකක් හෝ තුනක් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒ අය ඒ මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්න නැඹුරුතාවයක් දක්වනවා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් හෝ 6ක් හෝ 7ක් තියෙනවා නම් ඒ අය නැඹුරු වෙන්නේ හැම වෙලේම ඉලෙක්ට්‍රෝන ලබාගෙන ස්ථායී වින්‍යාසයක් ලබා ගන්නවා. එතකොට හැදෙනවා මොන අයනද? ඍණ අයන. තව වචනකින් අපි කියනවා ඇන අයන කියලා. හරිනේ? දැන් අපි ඔක වෙන වෙනම කතා කරා. ධන අයන හැදෙන හැටි වෙනම කතා කරා. ඍණ අයන හැදෙන හැටි වෙනම කතා කරා. ඒ දරුවනේ හරි ධන අයන හැදෙන විදිය වෙනම සාකච්ඡා කරා. ඍණ අයන හැදෙන විදිය අපි වෙනම සාකච්ඡා කරා. හරි? එතකොට ධන අයන හැදෙන එකයි ඍණ අයන හැදෙන එකයි වෙන වෙනම සිදුවන ක්‍රියාවලීන් දෙකක් විදිහට තමයි දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්නේ. මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා ධන අයන හදනවා. මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා ඍණ අයන හැදෙනවා. හැබැයි ඒක එහෙම නෙවෙයි වෙන්නේ. හරි? ධන අයන හදන එකයි ඍණ අයන හදන එකයි අවස්ථා දෙකකදී නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයනයක් හදන්න නම් දරුවනේ ඒ ඉලෙක්ට්‍රෝනය පිට කරන ඉලෙක්ට්‍රෝනය එකක් හෝ දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්න ඕනේ. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්න නම් ධන අයන හදන්න නම් හරි ධන අයන හදන්න නම් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්න ඕනේ. පැහැදිලිද? එතකොට එක මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. තව මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ අයන හදනවා. හරි? පැහැදිලිද මම කියන එක?
එතකොට යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්න ඕන. මේ බලන්න. අපි උදාහරණයක් ගමු. මේ තියෙන්නේ සෝඩියම් පරමාණුව. මේ බලන්න. මේ ඉන්නේ සෝඩියම් පරමාණුව. සෝඩියම් ඉන්නේ ආවර්තිකා වගුවේ 11 වෙනි ස්ථානයේ. හරි? එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 11ක්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි. 2.8යි 1යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 1යි. හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 1යි. එතකොට මෙයාට ස්ථායි වෙන්න පහසුම ලේසිම සරලම ක්‍රමය මොකක්ද? එකක් පිට කරන එක. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක. හරි ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක තමයි සරලම පහසුම වැඩේ. හරි? හරිද? එතකොට මෙයාට මේ ඉලෙක්ට්‍රෝනය පිට කරන්න පුළුවන් වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනය ගන්න පරමාණුවක් ඉන්නවනම් විතරයි. නැත්නම් ඉලෙක්ට්‍රෝනය පිට කරන්න බෑ. අපි ක්ලෝරින් පරමාණු ගමු. ක්ලෝරින් ඉන්නේ ආවර්තිකා වගුවේ 17 වෙනි ස්ථානයේ. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි, ප්‍රෝටෝන 17යි, ඉලෙක්ට්‍රෝන 17යි, වින්‍යාසය 2.8යි 7යි. 2.8යි 7යි. මෙයා ස්ථායි වෙන්න නැඹුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලද ලබාගෙන? ලබාගෙන. හරිනේ. දැන් මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න. මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගන්න. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නා හොඳට ගැලපෙනවා මේ වැඩේට. ඇයි? මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න. මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගන්න. දැන් මොකද වෙන්නේ? මේ දෙන්නා මෙයාගේ ඉලෙක්ට්‍රෝනය මෙයා ක්ලෝරින් පරමාණුවට පිට කරනවා. හරිද? සෝඩියම් පරමාණුවේ සංයුක්ත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුවට පිට කරනවා. පිට කරපුවම මෙන්න මෙයා ස්ථායි වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තනේ. දැන් මෙයා මොකද වෙන්නේ? ස්ථායි වෙනවා. පැහැදිලිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා. මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරපු හැටි මේ සෝඩියම් පරමාණු පත් වෙනවා කවුරුහොද? ඉලෙක්ට්‍රෝන පිට කරාම සෝඩියම් ධනායනය. ඉලෙක්ට්‍රෝන දෙන්නේ ධනායන. මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරාද? එකක්. එහෙනම් මේ සෝඩියම් පරමාණු ලැබෙන මොන අයනයක්ද? ධන සෝඩියම් ධනායන. ඒකට දැන් මෙයා සෝඩියම් පරමාණු නෙවෙයි සෝඩියම් ධන අයනය. මෙයා සෝඩියම් ධන අයනය. හරි? ඒ ඉලෙක්ට්‍රෝනය ගත්තේ කවුද? ක්ලෝරින් පරමාණු. ක්ලෝරින් පරමාණු. ඉලෙක්ට්‍රෝන ගත්තම හැදෙන්නේ ඍණායනද ධනායනද? විනායන. කීයක් මෙයා ගත්තද? කීයක් ගත්තද? එකක්. එහෙනම් මෙයාපත් වෙනවා මොනවානේ බවටද? ක්ලෝරින් අයන. ක්ලෝරයිඩ් අයන බව. තේරුණාද නැද්ද? තේරුණා. ඒ කියන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන හදන්න නම් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පරමාණුවක් ඉන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන හදනවා. ඒ පිට කරපු ඉලෙක්ට්‍රෝනේ අනිත් පරමාණු අරගෙන ඍණායන හදනවා. ඒ කියන්නේ ධනායනයි ඍණායනයි හැදෙන්නේ අවස්ථා දෙකකදී නෙවෙයි එකම අවස්ථාවේදී.
එකම අවස්ථාවේ හරි නේද රයිට් ලියන්න පහලින් මෙහෙම ලියන්න තවත් දැන් ලියන්න එක් මූලද්‍රව්‍ය පරමාණුවකට තාමත් අර මාතෘකාව යන්නේ එක් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිටකර එක් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිටකර ධනායන සෑදීමට නම් එම පිටකරන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට මූලද්‍රව්‍ය පරමාණුවක් තිබිය යුතුය. එම පිටකරන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට නම් එම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට මූලද්‍රව්‍ය පරමාණුවක් තිබිය යුතුය. හරි? එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිටකර ධනායන සෑදීමට නම් එම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට මූලද්‍රව්‍ය පරමාණුවක් තිබිය යුතුය. එවිට එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිටකර ධන අයන සාධන අතර අනික් මූලද්‍රව්‍ය පරමාණුව ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන සාදයි. අනෙක් මූලද්‍රව්‍ය පරමාණුව ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන සාදයි. මේ අණුව ධනායන හා ඍණායන සෑදෙන්නේ අවස්ථා දෙකකදී නොව එකම අවස්ථාවකදීය. මේ අණුව ධනායන හා ඍණායන සෑදෙන්නේ අවස්ථා දෙකකදී නොව එකම අවස්ථාවකදීය. උදා වැඩි පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්නකෝ. ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
right. දැන් ආයෙත් මම මතක් කරනවා සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හරි දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් ඒ අය හැම වෙලේම නැඹුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන හදන්න. හැබැයි එයාලට ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් ඒ ඉලෙක්ට්‍රෝන ගන්න මූලද්‍රව්‍ය පරමාණුවක් තියෙන්න ඕන. පරමාණුවක පරමාණු කීපයක් වෙන්න පුළුවන්. එතකොට එහෙම ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණායන හදන්න නැඹුරු වෙන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් හෝ 6ක් හෝ 7ක් තියෙන මූලද්‍රව්‍ය පරමාණු. එතකොට මොකද වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝන පිට කරන මූලද්‍රව්‍ය පරමාණුව ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා පරමාණුවට ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එයා ධන වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබාගත් එක්කන ඍණ වෙනවා. අපි උදාහරණයක් බලමු. ආයිත් එකට එන්න. මෙන්න සෝඩියම් පරමාණුව වින්‍යාසය 2.8යි 1යි. ක්ලෝරින් පරමාණුව 2.8යි 7යි. මෙයා බලන් ඉන්නේ මේ සෝඩියම් පරමාණුව බලන් ඉන්නේ මේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ස්ථායි වින්‍යාසයක් අරගන්න. ක්ලෝරින් පරමාණුව බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න. හරිනේ දෙන්න ගැලපෙනවා. දැන් මොකද වෙන්නේ? සෝඩියම් පරමාණුව ක්ලෝරින් පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. දැන් සෝඩියම් පරමාණුව ඉන්නතර ක්ලෝරින් පරමාණුව කොහිටියානම් ඉලෙක්ට්‍රෝන ගන්න පරමාණුව කොහිටියානම් මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කරන්න බෑ. නමුත් මෙතන ඉන්නවනේ එන්න ක්ලෝරින් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් පිට කරා සෝඩියම් පරමාණු ධන වුණා ක්ලෝරින් පරමාණු ඍණ වුණා. මේක අපි කියනවා සෝඩියම් ධන අයනය, මෙයා අපි කියනවා ක්ලෝරින් ඍණ අයනය. මම කියන්න දරුවනේ ධනයි ඍණයි කියන්නේ ආකර්ෂණීය වෙන අයද විකර්ෂණීය වෙන අයද? ආකර්ෂණීය. ඔව්. එතකොට මෙන්න මේ හැදෙන සෝඩියම් ධන අයනයයි මේ හැදෙන ක්ලෝරින් ඍණ අයනයයි හැදුනට පස්සේ දැන් මේ දෙන්නට වෙන් වෙන්න බෑ. මෙයා ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින්ට දුන්නා සෝඩියම් ධන වුණා. ඒ ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින් ගත්තා ක්ලෝරින් ඍණ අයනයක් වුණා. ඒ හැදිච්ච සෝඩියම් ධන අයනයෙන් ඒ හැදිච්ච ක්ලෝරින් ඍණ අයනයටයි දැන් වෙන් වෙන්න බෑ. ඇයි? ඒ අයන දෙක අතර ඇති වෙනවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණය. මේක මේ සුළුපටු එකක් නෙවෙයි, ප්‍රබල. මේ සෝඩියම් ධන අයනයයි මේ ක්ලෝරින් ඍණ අයනය අතර ඇති වෙනවා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණය. ඒ ආකර්ෂණයෙන් සෝඩියම් ධන අයනයයි ක්ලෝරින් ඍණ අයනයයි බැඳෙනවා. අන්නේ බැඳිලා හැදෙන සංයෝගය තමයි අපි කියන්නේ ලුණු. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ්. පැහැදිලිද? ඔව් සර්. ඔව්. එහෙනම් දරුවනේ එක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා හැදෙනවා ධන අයනයකුයි ඍණ අයනයකුයි. අන්න ඒ වගේ ඇති වෙන ධන අයනයයි ඍණ අයනයයි අතර ඇති වෙනවා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණයක්. ඒකට අපි කියන්නේ ස්ථිති විද්‍යුත් ආකර්ෂණයක් කියන්නේ. ඒ ධන අයනයයි ඍණ අයනයයි අතර ඇති වෙනවා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණයක්. මෙන්න මේ ආකර්ෂණය නිසා අර ධන අයනයයි ඍණ අයනයයි අතර ඇති වෙනවා බැඳීමක්, බන්ධනය. අන්න ඒ වගේ බැඳීම්, අන්න ඒ වගේ බන්ධන වලට අපි කියනවා මොන බන්ධනද? අයනික බන්ධන කියලා. අයනික බන්ධන. අයනික බන්ධන. එහෙනම් මට කියන්න අයනික බන්ධනය හැදෙන්නේ කවුරු අතරද?
ධනායන සහ ඍණායන අතර. ධනායන සහ ඍණායන අතර. તો ධනායන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඍණායන හැදෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන ලබයි. තේරුණාද නැද්ද? තේරුණා. හරි. ලියන්න පහලින් මෙහෙම. සර් ඔව් කියන්න. සර් මේ ඕකේ අර සෝඩියම් පරමාණුව සර් අර ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවානේ. ඔව්. එතකොට සර් ඒක මේ ක්ලෝරින් එක හවුලේ තියාගන්නවද නැත්නම් මේ පරමාණු දෙක එකට හා වෙනවද? හවුලේ කතාවක් දැන් මම කිව්වේ නෑනේ. හවුලේ කතාවක් මම කිව්වේ නෑනේ. මම කිව්වේ සෝඩියම් පරමාණුව පිට කරන ඉලෙක්ට්‍රෝන එයා සම්පූර්ණයෙන්ම ක්ලෝරින්ට දෙනවා. ආයෙ තියාගන්නේ. තියාගන්න ප්‍රශ්නයක්. මෙයාට ඕන මේ ඉලෙක්ට්‍රෝන අයින් කරන්න. හරි. හවුලේ කතාවක් නෑ. ඒ ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ක්ලෝරින් පරමාණු අරගන්නවා. හරි. හවුලේ වුණොත් අවුලක් වෙනවා. මෙතන හවුල් කතාවක් නෑ පුතා. කෙලින්ම සෝඩියම් පරමාණුව එයාගේ ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින්ට දෙනවා. එයා ධනායනයක් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනේ ක්ලෝරින් ගන්නවා. එයා ඍණායනයක් වෙනවා. ධනයි ඍණයකට ආකර්ෂණය වෙලා බැඳෙනවා. බැඳිල්ලට කියන්නේ මොකද්ද? අයනික බන්ධන. ඔය හවුල් කතාව තාම අපි එතෙන්ට ආවේ නෑ. හතුරු ගන්න එපා. හරිනේ? රයිට්. ලියන්න. හවුල් කතාවක් එනවා අපිට. තාම එතෙන්ට අපි ආවේ නෑ. හරි ලියන්න. වෙනම ලියන්න. සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවක් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය පරමාණුවක් සැලකූ විට සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවක් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය පරමාණුවක් සැලකූ විට මේක අනින්න ඕන. ටක්කල ගොඩක් වෙලා ගන්න එපා. සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවක් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය පරමාණුවක් සැලකූ විට කියලා මේක අනින්න. දැන් ඊයේ දවසේ ළමයි 100ට වඩා වැඩි වුණ හින්දා මම ආයතනයේ ඉඳි කෙනාට කිව්වා report කරන්න කියලා. හරි? අද report කරන්න උවමනාවක් නැහැ. ළමයි 100 පෙරලා සම්බන්ධලා නැහැනේ. ඒ හින්දා පාඩුවට සම්බන්ධලා ඉන්න අද රෙකෝඩ් කිරීමේ ඇති පළක් නැහැ. ළමයි 100ක් ඉන්න පුළුවන්. හරි? දැන් ඉදිරියේදී ළමයි 100ට වඩා වැඩි වෙනවා නම් ඒ පැකේජ් එකක් මම අරගෙන තියෙන්නේ දැන්. හරි? හැබැයි ඒක කොන්දේ සහිත තමයි පාවිච්චි කරන්න මට ලැබිලා තියෙන්නේ. මට පුළුවන් ළමයි 1000ක් වුණත් දැන් ඒකේ කරා දාන්න. හරි මේක අන්න
හරි නේද? අපි ලියමුද? එදා පොඩ්ඩක් ඉන්නකෝ. මේක තේරුම් අරන් ලියන්න. සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනය පිට කරනවා ක්ලෝරින් පරමාණුවට. හැදෙනවා සෝඩියම් ධනායනය, හැදෙනවා ක්ලෝරින් විනායනය. ඒ ධනායනයයි විනායනයයි ස්ථිති විද්‍යුත් ආකර්ෂණයෙන් බැඳිලා අයනික බන්ධනයෙන් බැඳිලා ඒ සංයෝගය හැදෙනවා. හරි, ඒක මතක තියාගන්න ඕන හැම වෙලේම ධනායන හා විනායන අතර තමයි අයනික බන්ධන හැදෙන්නේ. හරි. මේ සිදුවෙන ක්‍රියාවලිය අපි ලියා ගන්න ඕනේ ඉවර නම් කියන්නේ. හරි. මම වැඩපිළිවෙලක් ඇතුව ක්‍රමානුකූලව පාරම්පරික ඔයාලා ගෙනියන්නේ ක්‍රමක්‍රමයෙන්. හරි. පේපර්ස් ලියාගෙන ක්‍රමානුකූලව අරගෙන යන්නේ පෙබරවාරි මාසයේ විභාගයට සූදානම් කරගෙන යන්නේ. ඒ දිනේ වෙනස් වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒ තැනට ක්‍රමානුකූලව අරගෙන යන්න ප්‍රශ්න පත්‍ර ලියාගෙන යුනිට් ටික අවසන් කරගෙන ක්‍රමානුකූලව යන්න. ඒක අවුල් කරගන්න එපා. ඒ කියන්නේ ඒ පන්තිට සහභාගී වෙන්න නැතුව හරි ඒ පස්සේ විවාහේ කල්ලියයි ඔබ පස්සේ යන්න ගන්න පුළුවන්. එහෙම හිතාගෙන ඒක අවුල් කරගන්න එපා. ක්‍රමානුකූලව වැඩ කරගෙන යන්න. පිළිවෙලට වැඩ කරගෙන යන්න. හරි? ඒකේ පෙරහුරුවක් විදිහට ලබන සතියේ දැන් කිව්වේ මොකද්ද? කිව්වේ තමයි. ඒ කිව්වේ මම කිව්වේ විභාගේ පවත්වන කාලය ගැන මම දන්නේ නැහැ. පෙබරවාරි මාසේ පවත්වයි කියලා කියන්නේ. පෙබරවාරි කිව්වේ ඔය ජනවර්ග කරනවා. පෙබරවාරි. පෙබරවාරි ගල් ගියානේ. එතකොට ඒ අනුව වැඩ කරගෙන අපි යනවා. එතකොට ඒ කල් තියෙනවා තව එක එක ප්‍රශ්න හින්දා විභාග කල්යයි එහෙම හිතලා මෙයාට පස්සේ මම කරගන්නම් ඒවට හොඳට කරන්න එපා. මේ වැඩ ටික ක්‍රමානුකූලව කරගෙන අපි යමු. කල් ගියොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. කලින් තියන්නේ නැහැ කොහොමද? කලින් කොහොමද තියන්නේ? ඒ හින්දා අපි පළවෙනි පෙරහුරු පරීක්ෂණයේ ඔන්ලයින් ක්‍රමයට මම පවත්වන්න බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 2 වෙනි සතියේ. පළවෙනි පෙරහුරු පරීක්ෂණය මම පවත්වනවා සැප්තැම්බර් 2 වෙනි සතියේ. හරි? ලෑස්ති වෙන්න. 10 පන්තියේ සියලුම ඒවා පාඩම් කරලා අවසන් කරගන්න. 10 පන්තියේ සියලුම පාඩම් 11 වගේ දෙන්නේ නැද්ද? 11 ඒවා දෙන්නේ නැද්ද සේකට? දෙනවා. ඉස්සෙල්ලා 10ම පාඩම් කරලා නැත්නම් 10ක පාඩම් කරලා ඉවර කරන්න. හරි? මම මේ දවස්වල අධ්‍යයනය කළා හොයාගත්තා ඔයාලට හදාගන්න පුළුවන් ස්ටඩි ප්ලෑන් එකක්. මට ඒක දෙන්න වෙලාවක් නැහැ. දෙන්න විදිහක් නැතුව ඉන්නේ. මම අත්දැකීම් කරලා ළමයි කණ්ඩායමක් අරගෙන. අත් දෙකක්. මේ ප්ලෑන් එක හදලා ළමයි කණ්ඩායම දෙකක් කණ්ඩායමක් අරගෙන ඒ ළමයින්ට මේ ප්ලෑන් එක දීලා වැඩ කෙරෙව්වා. වැඩ කරවලා ඒකේ ප්‍රතිඵලත් මම ගත්තා. අනේ අපිට දෙන්නකො. ඒක අපිට දෙන්නකො. ඔව් ඒක මම කරන වැඩක් නෙවෙයි. ඒක ඔයාලා තමයි කරන්න ඕනේ. ඒ කරන විදිහ තමයි මට කියන්න පුළුවන්. හරි ඒක කියාගන්න විලාවක් නැතුව තමයි ඉන්නේ. කියන්න වෙලාවක් නැතුව. ඒ කියන්නේ ඒට මේ වෙලාවට දැන් මේ දවස්වල ඔයාලා වගේම දුෂ්කර පාසල් ළමයි ටිකක් මට සම්බන්ධලා ඉන්නවා. ඒ ළමයින්ට මම නොමිලේ උගන්වනවා මේ දවස්වල. ඒ දුෂ්කර පළාත් ළමයි, ඒ කියන්නේ ළමයින්ට එක බෝඩ් එකේ 4 දෙනෙක් විතර ඉගෙන ගන්න. හරි? ඒ කියන්නේ එක දුෂ්කර ඉස්කෝල කියන්නේ දුෂ්කර වෙන්න කට්ටිය ඉන්නවා. එක බෝඩ් එකේ 4ක් 5ක් විතර ඉගෙන ගන්නවා. ඒ ළමයි රීතිය මට සම්බන්ධලා ඉන්නවා. හරි ඉතින් ඒ වැඩත් එක්ක මට මේක දෙන්න ඔයාලට වෙලාවක් ප්‍රශ්න තියෙනවා. හරි? ලියන්න. මෙහෙම ලියන්න. සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවේ
සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.1 ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට 2.8.1 ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීමට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුව වෙත පිට කරයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුව වෙත පිට කරයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුව වෙත පිට කරයි. එවිට සෝඩියම් ධන අයනය සෑදේ. හරි, එවිට සෝඩියම් ධන අයනය සෑදේ. සෝඩියම් පරමාණුව පිට කළ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුව විසින් ලබාගෙන සෝඩියම් පරමාණුව පිට කළ ඉලෙක්ට්‍රෝනය සෝඩියම් පරමාණුව විසින් පිට කළ ඉලෙක්ට්‍රෝනය සෝඩියම් පරමාණුව විසින් පිට කළ ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් පරමාණුව විසින් ලබාගෙන ක්ලෝරයිඩ් Cl දින ක්ලෝරයිඩ් එනක Cl ඍණ අයනයේ සෑදී. ක්ලෝරින් ඍණ අයනයේ සෑදී. සෑදුණු සෝඩියම් ධන හා ක්ලෝරින් ඍණ සෑදුණු සෝඩියම් ධන හා ක්ලෝරින් ඍණ යන ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන ස්ථිති විද්‍යුත් ආකර්ෂණයෙන් බැඳී සෝඩියම් ක්ලෝරයිඩ් සෑදේ. හරි, ඒ ටික පැහැදිලි නේද? දැන් බලන්න වෙන වැඩේ මේ අවසාන වතාවට මම මේ ටික කියන්නේ මට අයියන්ට අවස්ථාවක් ඉන්නේ නැහැ. ඉදිරියට යනවා, අපි ඉස්සරහට යනවා. එක් මූලද්‍රව්‍ය පරමාණුවක්
ඉලෙක්ට්‍රෝන පිට කරනවා ප්‍රදානය කරනවා ඒකේ ප්‍රතිඵලය තමයි ඉලෙක්ට්‍රෝන පිට කළ පරමාණුව ධන අයනයක් බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන ලබාගත් අයනය ඍණ අයනයක් බවට පත් වෙනවා මෙන්න මේ හැදිච්ච ධන අයනයයි ඍණ අයනයයි ස්ථිති විද්‍යුත් ආකර්ෂණයේ හේතුවෙන් බැඳෙනවා අන්නේ බැඳෙන බන්ධනයට අපි කියනවා අයනික බන්ධන කියලා. හරි මම හිතන්නේ පැහැදිලි. නමුත් ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. right. ලියන මාතෘකාව අයනික බන්ධනයක් යනු අයනික බන්ධනයක් යනු අයනික බන්ධනයක් යනු පැහැදිලිද පුතා? හරිනේ අයනික බන්ධනයක් යනු ලියන්න එක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට එක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා එක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ඒක හවුලේ තියා ගැනීමක් නෙවෙයි ප්‍රදානය කිරීමක්. එයා සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන දෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා එක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ප්‍රතිඵල වූ ධන හා ඍණ අයන අතර ඇතිවන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණයේ හේතුවෙන් ඇතිවන බන්ධන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණයේ හේතුවෙන් ඇතිවන බන්ධන අයනික බන්ධන ලෙස හැඳින්වේ. ඇතිවන බන්ධන අයනික බන්ධන ලෙස හැඳින්වේ. ඇතිවන බන්ධන අයනික බන්ධන ලෙස හැඳින්වේ. හරි නේද දරුවනේ? කියවන්නේ එකපාරක් කියන්න. එකපාරක් කියවන්න. ප්‍රශ්න තියෙන ගමන් හරි වැඩේ හරිද වැරදිද? හරිනේ. අද අපි අයනික බන්ධන හැදෙන එක ගැන අවසන් කරන්න ඕන කොහොමද? ලබන සතියේ සහසංජ බන්ධන පටන් ගන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. ඉවරද පුතා වැඩේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න අහන්න. හරි. right. එතකොට ඔය අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝග වලට අපි කියන්නේ අයනික සංයෝග කියලා.
අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝග වලට කියන්නේ අයනික සංයෝග කියලා. මම සංයෝගයක් ලියනවා ඒක අයනික බන්ධන වලින් බැඳිලා හැදිච්ච සංයෝගයක්ද නැද්ද කියලා ඔයාලට කියන්න ඕනේ. මේ බලන්න. කැල්සියම් ඔක්සයිඩ් මේක අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝගයක්ද නැද්ද? අයනික බන්ධන වලින් බෙදලා දෙන්න. හොඳයි. විභාගයේ එහෙම තමයි අහන්නේ. පහසුදා සංයෝග අතරින් අයනික සංයෝගයක් වන්නේ. අයනික සංයෝගයක් නොවන්නේ. දැන් මම අහනවා කැල්සියම් ඔක්සයිඩ් අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝගයක්ද? ඔව්. ඕක කොහොමද අපි හොයන්නේ? මම 11 ළමයෙක්ට 10 ළමයෙක්ට හරි 11ට හරි කියනවා කැල්සියම් ඔක්සයිඩ් අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝගයක්ද? කොහොමද ඒක හොයන්නේ? ඒ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ඒ වාර විදිහට අර සර් ඉස්සල්ලා උගන්වපු විදිහට දාලා බලන්න. ඔව් අපි ලේසියම පහසු ක්‍රමයට යන්න ඉස්සෙල්ලා බහුවර්ණවලින් උත්තර ලියන්න මේ බලන්න. මේ කැල්සියම් ඔක්සයිඩ් හැදෙන්නේ කවුරු එකතු වෙලා? කැල්සියම් ඔක්සිජන්. කැල්සියම් ඔක්සිජන්. හරිනේ? කැල්සියම් ඉන්නේ ආවර්තිතාවකයේ කීවෙනි කාණ්ඩයේද? sorry කීවෙනි ස්ථානයේද? එහෙනම් එහෙනම් මෙයාට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 20ක්. එහෙනම් මෙයාගේ වින්‍යාසය කියන්නේ 2 මෙයා ඉන්නේ කීවෙනි ස්ථානයේද? 8 ඔව් 8 වෙනි ඉලෙක්ට්‍රෝන 8යි වින්‍යාසය වල කියන්නේ 2යි 6යි. හරි. ඔන්න බලන්න වැඩි. මෙයා ඉන්නේ කොහොම ස්ථානයේද බලාගෙන. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරගෙන. මම ඊයේ කතා කරන්නේ නැහැ. සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හරි දෙකක් හරි තුනක් හරි ඉන්නවනම් ඒ අය බලන් ඉන්නේ ඒ ඉලෙක්ට්‍රෝන පිට කරලා ස්ථායි වින්‍යාසයක් අරගන්න. එහෙනම් කැල්සියම් වල සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න. හැබැයි පිට කරන්න බෑ. ඒ දෙක ගන්න දෙන්නෙක් ඉන්න ඕන. ඔක්සිජන් ඉන්නේ මොනවා කරද? ලබා ගන්න. කීයක් ගන්න? දෙකක්. එහෙනම් මේ දෙන්න මේ වගේ ගැලපෙනවද? ඔව්. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාම හැදෙනවා මොන අයනේද? ධන අයන. එහෙම බෑ. ධන කියලා බෑ. කැල්සියම් ධනයි. කැල්සියම් ධන දෙකයි. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එහෙනම් හදනවා කැල්සියම් ධන දෙකයි. මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? දෙකක්. උතර මෙයා හදනවා ඔක්සිජන් රින් දෙකයි. එතකොට මේ හැදිච්ච කැල්සියම් ධන දෙකයි අයනයයි මේ හැදිච්ච ඔක්සිජන් ඍණ දෙකයි අයනයයි මොන බන්ධනයෙන්ද කියන්නේ? අයනික බන්ධන. බැඳිලා හැදෙනවා මොනවද? කැල්සියම් ඔක්සයිඩ්. තේරුණාද නැද්ද? නැත. දැන් මම කිව්වේ පුතා කැල්සියම් ඔක්සයිඩ් අයනික බන්ධන වලින් බැඳිලා හැදිච්ච සංයෝගයක්ද නැද්ද කියලා හොයන්න අපි යන්නේ. එතනදී මුලින්ම කරන්න ඕන ඒ සංයෝගයේ හැදිලා තියෙන්නේ මොන මූලද්‍රව්‍ය වලින්ද කියලා හොයන්න. එතන අපිට පේනවා කැල්සියම් ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ
මේ බලන්න කැල්සියම් ඔක්සයිඩ් හැදිලා තියෙන්නේ කැල්සියම් කියන මූලද්‍රව්‍යයයි ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයයි එකතු වෙලා තමයි මේ දෙන්න හැදිලා තියෙන්නේ. එතකොට අපි බලනවා කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉතින් තමයි හොයන්න පුළුවන්. එතකොට කැල්සියම් ඉන්නේ 20 වෙනි ස්ථානයේ. එහෙනම් ප්‍රෝටෝන 20යි, ඉලෙක්ට්‍රෝන 20යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි. ඔක්සිජන් ඉන්නේ ආවර්තිතා වගුවේ 8 වෙනි ස්ථානයේ. එහෙනම් ප්‍රෝටෝනත් 8යි, ඉලෙක්ට්‍රෝනත් 8යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 6යි. අපි ඊයේ ඉගෙන ගත්තා සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හරි දෙකක් හරි මේ සංයුතා කවචය කියන්නේ අවසාන ශක්ති මට්ටම. මේ අවසාන ශක්ති මට්ටම. ඒතර අවසාන ශක්ති මට්ටමේ ඒවා සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හරි දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් ඒ අය ස්ථායී වින්‍යාසයක් ලබා ගන්නේ ඒ ඉලෙක්ට්‍රෝන මොනවා කිරීමෙන්ද? පිට කිරීම. සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් හරි 6ක් හරි 7ක් හරි තියෙනවා නම් ඒ අය ස්ථායී වින්‍යාසයක් ගන්න නැඹුරු වෙලා ඉන්නේ ඉලෙක්ට්‍රෝන 8කින්. එහෙනම් මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න. පිට කළ ස්ථායී වෙන්නේ. මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ස්ථායී වෙනවා. ඉතින් ධර්මනේ හරි හොඳයි ගැලපෙනවද දෙන්න. මෙයා ඉන්නේ දෙකක් පිට කරන්න. මෙයා ඉන්නේ දෙකක් ගන්න. හරි. එහෙනම් මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන බෝමාරුවක් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා ඔක්සිජන්. ඉලෙක්ට්‍රෝන පිට කරොත් හදන්නේ ධන අයන. මෙයා කීයක් පිට කරාද? දෙකක්. එහෙනම් මෙන්න මේ කැල්සියම් හදනවා ධන දෙකේ අයනයක්. ඉලෙක්ට්‍රෝන පිට කරොත් ධන අයන පිට කරා කීයක්ද? දෙකක්. එහෙනම් කැල්සියම් ධන දෙකේ අයනයක් හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගන්නේ කවුද? ඔක්සිජන්. මොකද යාට ගන්න පුළුවන්. මොකද එයා බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ස්ථායී වෙන්නේ. 2යි 8යි කරගන්න. ඒතර මෙයා ඉලෙක්ට්‍රෝන කීයක් ගත්තද? දෙකක්. එහෙනම් මේ ඔක්සිජන් හදනවා ඍණ දෙකේ අයනයක්. දැන් ධනයි ඍණයි කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන දෙකක්. ඒ අයන දෙක අතර ඇති වෙනවා මොන බන්ධනයක්ද? අයනික බන්ධනයක්. බැඳිලා හැදෙනවා මොනවද? කැල්සියම් ඔක්සයිඩ් ඒවා අලුමුණු කියන සංයෝගය. නැත්නම් පිරිසු උණු කියන සංයෝගය. හරි? පැහැදිලිද? 824 පුතා පැහැදිලිද? ඔව් සර්. හරි. ලියන්න නම් එහෙම ප්‍රශ්නයක් විදිහට ලියන්න. ප්‍රශ්නයක් විදිහට ලියන්න. කැල්සියම් ඔක්සයිඩ් සංයෝගයේ සෑදෙන ආකාරය. කැල්සියම් ඔක්සයිඩ් සංයෝගයේ සෑදෙන ආකාරය රූපීය ලෙස නිරූපණය කර පැහැදිලි කරන්න. රූපීය ලෙස නිරූපණය කර පැහැදිලි කරන්න. රූපීය ලෙස නිරූපණය කර පැහැදිලි කරන්න. හරි? මේ බලන්න. හරි? මෙන්න තියෙනවා කැල්සියම් පරමාණු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි. මේ තියෙන්නේ හරි. මෙන්න මේකේ 1යි 2යි, මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි
හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. 1යි 2යි. හරි මේ තමයි කැල්සියම් පරමාණු. ඔක්සිජන් පරමාණු 8 වෙනි ස්ථානයේ වින්‍යාසයේ 2යි 6යි. තර පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ඉලෙක්ට්‍රෝන 6යි. 2යි 3යි 4යි 5යි 6යි. දැන් මෙයා ස්ථායී වීම සඳහා මෙයාට පිට කරනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 2ක්. මෙයාට ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා. දුන්නේ හැටි කැල්සියම් පරමාණුවේ 4 වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙන්නේ. ඒතර වින්‍යාසය කීයක් වෙනවද? 2යි 8යි 8යි. මෙනවා මදිනවා ඉලෙක්ට්‍රෝන පිට කරාම තත්ත්වය. පළවෙනි ශක්ති මට්ටමේ කැල්සියම් ඉලෙක්ට්‍රෝන 2 තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ම තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 තියෙනවද? නැහැ. හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2 දැන් තියෙනවද? නෑ. නෑ. ඇයි ඒ දෙකට මොකද උනේ? පිට කරා. කාටද? පිට කරා. කාටද? ඔක්සිජන් පරමාණු. ඔක්සිජන්. රයිට්. එතකොට හැදෙනවා මොකද්ද? කැල්සියම් ධන 2 අයනය. හරි කැල්සියම් ධන 2 අයනය හැදෙනවා. ඒක ලියන්නේ ධන 2. ඒ ඉලෙක්ට්‍රෝන 2 ගත්තා කවුද? ඔක්සිජන් පරමාණු. මේ බලන්න. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ තිබුණා ඉලෙක්ට්‍රෝන 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයා මෙයාගේ කීයක් ගත්තද? 2යි. එහෙනම් 8යි. හරිද දැන් එතකොට? මෙයා 2යි 8යි. හැබැයි ඉලෙක්ට්‍රෝන ගත්ත නිසා හැදෙන්නේ මොන අයනද? විනායන. කීයක් ගත්තද? 2ක්. 2ක්. එහෙනම් හැදෙනවා ඍණ 2 අයන. ඒක අපි හඳුන්වනවා ඔක්සිජන් ඍණ 2 අයනය. හරිනේ? එතකොට මේ හැදිච්ච කැල්සියම් ධන 2 අයනයයි ඔක්සිජන් ඍණ 2 අයනයයි මොකද වෙන්නේ? අයනික බන්ධනේ බැඳෙනවා. බැඳිලා කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. හරි? අද ගන්න පුතා මේක. අද ගන්න. මේක අද ගන්න. කලින් හිතේනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවේ මේක තමයි වින්‍යාස ලියලා ගන්න. පැහැදිලිව පේනවනේ. පාඩම් කරද්දී මතක හිටින්නේ නැත්තේ නෑ. පාඩම් කරද්දී ඒ පාඩම් කරන ක්‍රමයට පාඩම් කරන්න ඕනේ. එතකොට මතක හිටිනවා. හැබැයි එහෙම පාඩම් කරලා ඉවරනට පස්සේ අපි විද්‍යාව පාඩම පාඩම් කරලා ඊට පස්සේ ඔන්න මේ සතිය ආයෙ බලනවා මේ සිංහල පාඩම. ඒ බලනකොට ඔයාලට හිතෙනවා අර විද්‍යාව පාඩම් කරපේ අමතකයි නේද කියලා. අමතක නෑ ඔයාලට. අමතක නෑ. ඒක අවශ්‍ය වෙලාවදී මතක් වෙනවා. හැබැයි ඉතින් පාඩම් කරන විදිහට පාඩම් කරන්න ඕන. අර බොරුළු පාරේ කරත්තයක් යනවා වගේ කියවගෙන කියයි කියලා මතක හිටින්නේ නෑ. ඒක පියවරෙන් පියවර පාඩම් කරන්න ඕන. හරි? අපි පාඩම් පිටු කීපයක් පාඩම් කළා ආයෙ මතක් කරලා බලන්න ඕන මතකද කියලා පාඩම් කරපු හරි? ඒ විදිහට විද්‍යා පාඩම පාඩම් කරලා කියන්නකෝ. ඒ පාඩම් කරන සමහර පැය 3ක් 4ක් යයි.
ඊට පස්සේ ආපහු ආයසරයක් බලනකොට පැය භාගයක් පැය එකම පැයක් කියයි. තවසරයක් බලනකොට ඒ කියන්නේ පස්සේ තවසරයක් බලනකොට පැය භාගයක් කියයි. විභාගෙ ළඟනකොට සමහර විට ඒ පාඩම විනාඩි 5ක් බලන්න පුළුවන්. මතකයි. එහෙම තමයි හැදෙන්න ඕන. හැඩගෙහින්න ඕන. ඒ අතරේ අපි කෙටිසටහනක් හදා ගන්නත් ඕන. ඒ කෙටිසටහන තමයි අපි මතක් කරගන්න පාවිච්චි කරන්නේ. සමහරවිට කෙටිසටහන අර සටහන් පොතම ආයිලිංග වගේ එහෙම වෙන්න බෑ. එහෙමයි කියලා විද්‍යාවේ කෙටිසටහන්ගෙම කඩෙන් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක තනිකරම ප්‍රෝඩාවක්. තමන්ගේ කෙටිසටහන තමන් හදා ගන්න ඕන. වෙන විෂයවල මම දන්නේ නැහැ විද්‍යාව ගැන මම කිව්වේ. නැහැ. මම දෙන නෝට් එක හොඳටම ඇති. මම දෙන නෝට් එක හොඳටම ඇති. අමතර කියවීමක් ඕන නම් සට අච්චුපත කියව ගන්න. අච්චුපත එකපාරක් කියවන එක හොඳයි. හරි? මම දෙන නෝට් එක හොඳටම ඇති. මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ආ. තමයි අහන්නේ වට. මම දෙන නෝට් එක හොඳටම ඇති. හොඳටම ප්‍රමාණවත්. හරි මම දෙන නෝට් එක දෙන්නේ අච්චුපත බලාගෙන නෙමෙයි මම දෙන්නේ අච්චුපත විතරක් නෙමෙයි දෙන්නේ හරි මේ නෝට් එක ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ගුරුවරුන්ගේ විෂය නිර්දේශය ඔයාලගේ අච්චුපත ඒක මුල් කාලෙම අධ්‍යයනය කරලා එහෙම හදපු එකක් එහෙම හදාලා ආයෙම හිතලා හැදිච්ච නෝට් එකක් මේ දෙන්නේ හරි ඒකේ කිසිම සැකයක් සංකාවක් තියාගන්න එපා හරි ඒ ආපගෙන කියව ගන්න බැරි වුණා. ඉවරද? විද්‍යාව පාඩම් කරන වෙලාව මට කියන්න බෑ. ඒක තමන්ට පාඩම් කරන්න මොන වෙලාවද ඕන කියන එක ඔබ තමයි තීරණය කරන්න ඕන. හරි? එක එක්කෙනාට එක තමන් පාඩම් කරන්න තමන් වඩාත් පහසු හොඳම වෙලාව. ඔව් සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා නම් පුතා ඒ කිරණ වැඩි ඉලෙක්ට්‍රෝන පිට කරන්නෙත් නෑ ලබා ගන්නෙත් නෑ. ඒක පිට කරනවද ලබා ගන්නවද කියන එක තීරණය වෙන්නේ එයත් එක්ක ඉන්න මූලද්‍රව්‍ය පරමාණු අණු. ඒක ගැන මම දැන් ඉදිරියේදී කතා කරනවා. ඊයේ දරුවෙක් ඇහුවා කතාව. අපි එතන තාම ආවේ නෑ. අපි තාම කතා කරන්නේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ පහක් හෝ හයක් හෝ හතක් තියෙනවා පිළිබඳව කතා කරන්නේ. මම එතෙන්ට ආවම පැහැදිලි කරලා දෙන්නම්. උගන්වනවා එකක් හැබැයි නම් එතෙන්ට ආවේ නෑ. මේක අදලි කරයි නේද කියන්නේ නම් 10 පන්තියේ ක්ලාස් වලට එන්න පුළුවන් වුණාට කිසි ගැටලුවක් නැහැ. එහෙම ඉන්නවා නම් එහෙම ඉන්න ඕනේ නම් 10 ක්ලාස් 4ක් තියෙනවා. ඒ 4න් දෙකකට නම් ඔයාලා ඇවිල්ලා වැඩක් නැහැ. ඇවිල්ලා වැඩක් නැහැ. ඒ දෙකට තව දෙකක් තියෙනවා. ඒ දෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දෙක යන්නේ එකක් යනවා සෙනසුරාදා උදේ 7:00 9:00 තව එකක් යනවා සිකුරාදා 3 5.
සිකුරාදා 3-5 පන්තියේ මේ සතිය යන්නේ මවුල පාඩම. මවුල ගණන් ඉවරයි මවුල ගණන් හදනවා. මේ සිකුරාදා 3-5 මවුල ගණන් හදනවා. සෙනසුරාදා ක්ලාස් එකේ මේ සතියේ පටන් ගන්නවා බල සමතුලිතතාවය. බල සමතුලිතතාවය. ලින්ක් එක ඕනේ නම් ඒ ඕනෑ මට WhatsApp message එකක් එවන්න. ඕනෑ මට WhatsApp message එකක් එවන්න. දුන්නා. හරි ලියන්න පුතා මෙහෙම. මේක යටි ලියන්න. කැල්සියම් පරමාණුවේ ඒ පාඩම් කරන ඒ වගේ උත්තර ලියන එක අපි සාකච්ඡා කරනවා මේ ක්ලාස් එකේ. පේපර් ක්ලාස් එක සාකච්ඡා කරනවා ලියන්නේ. ලියන හැටි විතරක් නෙවෙයි ලකුණු දෙන හැටි සාකච්ඡා කරනවා. හරි? ලියන්න කැල්සියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය රෙකෝඩ් එක දාලා තියෙනවා 2 8 8 2 මේ නිසා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් පරමාණුව වෙත පිට කර කැල්සියම් ධන දෙක අයනය සාදයි එම පිට කළ ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් පරමාණුව විසින් ලබාගෙන ඔක්සිජන් ඍණ දෙක අයනය සාදයි සෑදුණු කැල්සියම් ධන දෙකේ අයනය හා ඔක්සිජන් ඍණ දෙකේ අයනය සෑදුණු කැල්සියම් ධන දෙකේ අයනය සහ ඔක්සිජන් ඍණ දෙකේ අයනය අයනික බන්ධන වලින් බැඳී සෑදුණු කැල්සියම් ධන දෙකේ අයනය සහ ඔක්සිජන් ඍණ දෙකේ අයනය අයනික බන්ධන වලින් බැඳී කැල්සියම් ධන දෙකේ අයනය සහ ඔක්සිජන් ඍණ දෙකේ අයනය අයනික බන්ධන වලින් බැඳී කැල්සියම් ඔක්සයිඩ් සංයෝගයේ සෑදී සිංහල ලියන්න එපා කැල්සියම් ඔක්සයිඩ් සංයෝගයේ සෑදී හරි නේද right
දැන් මට මම දෙන සංයෝගයේ මම දැන් දෙන සංයෝගය අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝගයක්ද නැද්ද කියලා මට කියන්න ඕන. හොඳට අහගන්න දැන් වැදගත් කරන්න යන්නේ අපි ආ. මේ ටික හරියනා මේ ටික හරියනා. දැන් මම මේ දෙන සංයෝගය අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන එකක්ද නැද්ද කියලා මට කියන්න ඕන. මේ බලන්න. අපි ගමු ඔව්. සෝඩියමුයි ඔක්සිජනුයි අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එකපාරක් පුළුවන් කියලා කියන්න එපා. හොඳට බලන්නකෝ. සෝඩියමුයි එකපාරක් කියන්න එපා. සෝඩියමුයි ඔක්සිජනුයි අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්ද බැරිද බලන්න. ඒක බලන්න බෑ. බලන්න. ආ? පුළුවන්ද බැරිද? පුළුවන්. හරි. ඒ පුළුවන් විදිහ මට කියන්න ඕන. මේ බලන්න මේක හොයන්නේ මෙහෙම. මේක හොයන්නේ මෙහෙම. තමයි මේක කරන්න හරි. මෙයාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 11ක්. උතන වින්‍යාසය කියන්නේ 2යි 8යි 1ක්. මෙයාගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක්. වින්‍යාසය 2යි 6යි. මෙයා ස්ථායි වෙන්න බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන 1ක් පිට කරලා. මෙයා ස්ථායි වෙන්න බලන් ඉන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන 2ක් ලබා. එහෙනම් මේ දෙක ලබා අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්ද බැරිද? බෑ. පුළුවන්. හරි පුතා පුළුවන් උදේ කියන්නකො. හරි. සර් සෝඩියම් පරමාණු දෙකක් මේ වෙලා. ඔව්. මෙන්න මේක මතක තියාගන්න. එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිටකරන්න නම් අනෙක් මූලද්‍රව්‍ය පරමාණුව ඉන්නේ ඉලෙක්ට්‍රෝන අරගන්න නම් ඒ දෙන්න අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්. ඒ දෙන්න අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්. ඔව් මනෝමය හදන්න පුළුවන් පුතා. ඊළඟ මනෝමය හදන්න පුළුවන්. ළමයි තමයි කියලා දෙන්නේ. හරි? එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් අනෙක් මූලද්‍රව්‍ය පරමාණුවේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න නම් මේ දෙන්න අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්. දැන් මෙහෙම ඔළුවේ තියාගන්න එපා. මේ වැඩේ වෙන තැන එක සෝඩියම් පරමාණුකුයි එක ඔක්සිජන් පරමාණුකුයි ඉන්නවා. එතකොට මෙයා එකක් දෙනවා අරයන් දෙකක් ඕන. ඉතින් බෑනේ විසඳන්න. එහෙම හිතන්න එපා. මේ වැඩේ වෙන තැන එක සෝඩියම් පරමාණුවක් ගෙනත් තියලා තව ඔක්සිජන් පරමාණුකුත් ගෙනත් තියලා නෙවෙයි වැඩේ වෙන්නේ. එතන තියෙනවා සෝඩියම් පරමාණු විශාල ප්‍රමාණයක්. අපි සෝඩියම් කැලක් නේද? එතන තියෙනවා ඔක්සිජන් පරමාණු විශාල ප්‍රමාණයක්. හරි? මේ බලන්න. මෙන්න තියෙනවා දැන් සෝඩියම් පරමාණු. මේ තියෙන සෝඩියම් පරමාණු. මෙතන සෝඩියම් පරමාණු ගොඩක් තියෙනවා. තව මෙතන තියෙන ඔක්සිජන් පරමාණු. මේ තියෙන ඔක්සිජන් පරමාණු. හරි? එතකොට මේ සෝඩියම් පරමාණු ඉන්නේ මොනවා කරන්නද ඉලෙක්ට්‍රෝන එකක් දෙන්න. හැබැයි ඔක්සිජන් පරමාණු ඉල්ලනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? කීයක් ඉල්ලනවද? දෙකක්. එතකොට වෙන්නේ මෙහෙමයි වැඩේ. රයිට් දෙකක් නේ ඕනේ නේද? දෙකක් ඕනේ. දැන් මෙතන සෝඩියම් පරමාණු ගොඩක් ඉන්නවා. ඔක්සිජන් පරමාණු ගොඩක් ඉන්නවා. දැන් වැඩි මෙහෙමයි වෙන්නේ. එක සෝඩියම් පරමාණුවක් ඔක්සිජන්ට දෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. එයාට දෙන්න පුළුවන් එකයිනේ. එයා එකක් දෙනවා. දැන් මදි එයා තව එකක් ඕන. රයිට්. එතන ඉන්න තව සෝඩියම් පරමාණුවක් තව ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. දැන් වැඩේ හරිනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය දුන්නාම හරි
මේ ඉලෙක්ට්‍රෝනය දුන්නාම මෙතන හැදෙනවා සෝඩියම් ධනායනයක්. මේ ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන් දුන්නාම මෙන්න මෙතන හැදෙනවා සෝඩියම් ධනායනයක්. ඔක්සිජන් මෙයාගෙනුත් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා, මෙයාගෙනුත් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එයා ඉලෙක්ට්‍රෝන කීයක් ගත්තද? දෙකක්. හරිද? හරි. හැබැයි ඒ ගත්තම හැදෙනවා ඔක්සිජන් ඍණ දෙකේ අයන කීයද? එකක්. දැන් මේ සෝඩියම් ධනායන දෙකයි ඔක්සිජන් ඍණ දෙකේ අයනයයි මොන බන්ධනයෙන්ද? අයනික බන්ධනයෙන් බෙදෙනවා. බැඳිලා හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ්. තේරුණාද නැද්ද? තේරුණේ? තේරුණා සර්. ඔව්. ඒ කියන්නේ පුතා බලන්න ඕන එක පරමාණුවක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නද අනිත් පරමාණුවේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නද? ඒ දෙන්න අතර අයනික බන්ධනයක් හැදෙනවාමයි. හරි අය කියන්න පොඩක්. අය කියන්න. හරි. අහගන්නකෝ ආපහු. මේ බලන්න හරි අහගන්න හරි මේ ඉන්නේ දරුවනේ සෝඩියම් පරමාණුවක් මේ මම අදින්නේ සෝඩියම් පරමාණුවක් හරිද එතකොට මේ සෝඩියම් පරමාණුවේ මෙහෙමනේ තියෙන්නේ එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා දෙවෙනි ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා තුන්වෙනි එකේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හරි? මෙතනින් අපි කරලා දෙන්නම කියනවා. පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 8යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, තුන්වෙනි එකේ ඉලෙක්ට්‍රෝන 1යි. ඔන්න ඉලෙක්ට්‍රෝන 1. මේ තමයි කවුද? සෝඩියම් පරමාණුව. දැන් මෙයා ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන්න බලාගෙන ඉන්නේ. එතකොට මෙයාගේ 2යි 8යි 1යි මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙන්න බලාගෙන ඉන්නේ. හරි? කාටද? ඔක්සිජන්. මේකේ ඉලෙක්ට්‍රෝන 2යි, මේකේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. sorry 6යි මේ තමයි ඔක්සිජන් පරමාණුව. ඒතර මෙයා 2යි 6යි. මෙයා තව කීයක් ඕනද? 2ක්. හැබැයි එක සෝඩියම් පරමාණුවකට දෙන්න පුළුවන් කීයද? 1යි. එතකොට මෙයා තව එකක් අඩු වෙනවා නේද? ඔව්. මේ වැඩේ වෙන තැන තියෙන්නේ එක සෝඩියම් පරමාණුවද? නෑ. තව තියෙනවා සෝඩියම් පරමාණු. ඕන තරම් තියෙනවා. මේ බලන්න මම අදින්නේ මේ තව සෝඩියම් පරමාණු. 1යි 2යි 3යි. මෙන්න තව සෝඩියම් පරමාණු. මේ වැඩේ වෙන තැන තව සෝඩියම් පරමාණු ඉන්නවා. එයාලත් ඒ වගේනේ. පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි එකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙන්න 1යි 2යි 8යි 1යි. එතකොට මෙයාට පුළුවන් නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් දෙන්න. දැන් දරුවනේ මෙයා ඔක්සිජන් පරමාණු තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? 2ක්. නමුත් ඔක්සිජන් එක පරමාණුවකින් ලැබෙන්නේ කීයද? 1යි. එක ඔක්සිජන් පරමාණුවකට දෙන්න පුළුවන් 1යිනේ. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකකින් සෝඩියම් පරමාණු දෙකකින් ඔක්සිජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන එක ගානේ දෙනවා. තේරෙන්නේ නැහැ. මෙයා ටිකක් දෙනවා, මෙයා ටිකක් දෙනවා. දැන් තුනට ඉලෙක්ට්‍රෝන කීයක් හම්බ වෙනවද? 2ක්.
මෙයා ඉලෙක්ට්‍රෝනේ පිට කරන්නේ එයා හරි. මෙයාත් ඉලෙක්ට්‍රෝනේ පිට කරන්නේ එයාත් හරි. තේරුන්නේ නැද්ද? තේරුණා සර්. හරි. සෝඩියම් පරමාණු එකක් දෙන්නේ එකයි. හැබැයි ඔක්සිජන් ඉල්ලනවා දෙකක්. ඒ හින්දා තව සෝඩියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. සෝඩියම් පරමාණු දෙකකින් ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබෙනවා. දැන් මට කියන්න මෙන්න මේ සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝනය පිට කරන්නේ. හරි? සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝනය පිට කරන්නේ. ඒ පිට කරපු හින්දා මෙයා මොන අයනයක් හදනවද? ධන අයනයක්. ධන අයනයක්. හරි. දැන් ඒක අපි අදින් බලන්න. මෙන්න මේ එතකොට සෝඩියම් වල මේ අවසාන ශක්තිය මට්ටම ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ එතකොට 2යි 8යි. එතකොට මෙයා 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු ඉඳා මෙතන හැදෙනවා මොකද්ද? සෝඩියම් ධන අයනය. මෙතන සෝඩියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරා නේද? මෙතන තියෙන සෝඩියම් පරමාණුවකුත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරා නේද? ඔව්. එතකොට එයාට පත්තර කවුරුවද? එයාට පත්තර කවුරුවද? සෝඩියම් ධන අයනය. සෝඩියම් ධන අයනය. 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට එයාට කවුද? සෝඩියම් ධන අයනය. එතකොට ඒ දෙන්නම ඉලෙක්ට්‍රෝන ගත්තේ කවුද? ඔක්සිජන්. ඔක්සිජන් දැන් මේ බලන්න. ඔක්සිජන් දැන් න්‍යාස්තිය මෙන්න පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ එයා තිබුණේ කීයද? 6යි. හැබැයි දැන් මෙයා එකක් දුන්නා, මෙයා එකක් දුන්නා. දැන් මෙයා දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 2යි 3යි 4යි 6යි 7යි 8යි 2යි 8යි. මෙයා කවුද? ඔක්සිජන් කීයද? රින දෙකේ අයනය. ඔව්. එහෙනම් මෙතන හැදෙනවා සෝඩියම් ධනායන දෙකක් මෙන්න. සෝඩියම් ධනායන දෙකක් ඔක්සිජන් රින දෙකේ අයන එකක්. එතකොට සෝඩියම් ධනායන දෙකක් එක්ක ඔක්සිජන් රින දෙකේ අයන එකක් මොන බන්ධනයේද? අයනික බන්ධනය. අයනික බන්ධනයෙන් බැඳිලා හැදෙනවා මොනවද? සෝඩියම් ඔක්සයිඩ්. තේරුණාද නැද්ද? තේරුණා. හරි. ඒතර මතක තියාගන්න එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් අනෙක් මූලද්‍රව්‍ය පරමාණු ඉන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න නම් මෙයා කීයක් පිට කරනවද? මෙයා කීයක් ගන්නවද කියන එක අදාළ නැහැ. ඒ අය අතර අයනික බන්ධනයක් හැදෙනවා. හරි. ක්ලියර්. ක්ලියර් නේ? ඊළඟට sodium oxide Na2O sodium oxide අයනික සංයෝගයේ අයනික බන්ධන සෑදෙන ආකාරය sodium oxide අයනික සංයෝගයේ අයනික බන්ධන සෑදෙන ආකාරය රූපමය ලෙස නිරූපණය කර විස්තර කරන්න. රූපමය ලෙස නිරූපණය කර විස්තර කරන්න. සලම එක අදගන්න. සලම එක අදගන්න.
इवरद बता Yes.
ඉවරද පුතා? අපි ලියමුද? right ලියන්න. ලියන්න. සෝඩියම් පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන එක බැගින් සෝඩියම් පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන එක බැගින් ඔක්සිජන් පරමාණුවකට පිට කර සෝඩියම් පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන එක බැගින් 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 ඔක්සිජන් පරමාණුවක් වෙත පිට කර සෑදෙන සෝඩියම් ධන එකේ අයන දෙකක් ඔක්සිජන් ඍණ දෙකේ අයන එකක් සමග අයනික බන්ධනයකින් බැඳී සෝඩියම් ඔක්සයිඩ් සංයෝගයේ සෑදී සෝඩියම් ඔක්සයිඩ් අයනික සංයෝගයේ සෑදී හරි දැන් අපි පොඩි අභ්‍යාසයක් කරන්න යනවා මේක තමයි වැදගත්ම කොටස ලියන්න ප්‍රශ්නයක් විදිහට ලියන්න පහත සඳහන් සංයෝග සෑදී ඇත්තේ අයනික බන්ධන වලින් බැඳීමෙන්ද යන්න ලියා අයනික බන්ධන වලින් බැඳී යාමෙන්ද යන්න ලියා එහිදී
sorry ලියා එහිදී සෑදෙන අයන වර්ග ලියන්න. එහිදී සෑදෙන අයන වර්ගය ලියන්න. එහිදී සෑදෙන අයන වර්ගය ලියන්න. මම පළවෙනි එක කියන්නම්. ඒකට ඔයාලා දෙවෙනි එක කරන්න පුළුවන්. right. මෙන්න පළවෙනි එක අහගන්න. ලිතියම් ඔක්සයිඩ් බලගන්න. මම අහන්නේ මේ ලිතියම් ඔක්සයිඩ් කියන සංයෝගය හැදිලා තියෙන්නේ අයනික බන්ධන වලින් බැඳිලාද? අපි දන්නවා අයනික බන්ධන ඉන්න අයනික බන්ධන වලින් බැඳිලා නම් අපි දන්නවා ඒක අයනික සංයෝගයක්. මම අහන්නේ ලිතියම් ඔක්සයිඩ් හැදෙන්නේ අයනික බන්ධන වලින් බැඳිලාද? හොඳයි. පළවෙනියට මේක හොයාගන්න විදිහ මම පැහැදිලි කරලා දෙනවා. අහගන්න. දැන් ක්‍රියාවට නගුවා මෙච්චර ලොකුවට අඳින්න නැතුව ලේසියෙන් මනෝමය මේ වැඩේ කරන්න බැරිද කියලා. මෙහෙමයි කරන්නේ. අහගන්න. ලිතියම් ඔක්සයිඩ් හැදෙන්නේ කාගෙන්ද? ලිතියම් ඔක්සයිඩ්. මේ දෙන්න වෙනම ලියා ගන්න. ලිතියම්යි ඔක්සිජන් right. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3. 3යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 1යි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8. 8යි. 8යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ 2යි 6යි. මෙයා ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන පිට කරනවද ලබා ගන්නවද? පිට කරනවා. ලබා ගන්නවා? පිට කරනවා. කීයක් පිට කරනවද? එකක්. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවද පිට කරනවද? ලබා ගන්න. එහෙනම් දරුවනේ අනිවාර්යෙන්ම මේ දෙන්න අතර මොන බන්ධනයක් හැදෙනවද? අයනික බන්ධන. බන්ධනය. කොහොමද හැදෙන්නේ? අන්න. මෙයා කීයක් පිට කරනවද? 1. ලිතියම් පරමාණු 2ක් එකතු වෙනවා. අරයට කීයක් ඕනද? 2. එහෙනම් කොහොමද මේ වැඩේ වෙන්නේ? ලිතියම් පරමාණු 2ක්. ලිතියම් පරමාණු 2ක් ඉලෙක්ට්‍රෝන කීය ගන්නද? එකයි. එක බැගින්. ඔක්සිජන් පරමාණු දෙනව නේද? ඔව්. එතකොට හැදෙනවා ලිතියම් ඉලෙක්ට්‍රෝන එක ගන්න ලිතියම් ධන එකේ අයන කීයක්ද? 2. ලිතියම් ධනයේ අයන 2යි. ඊළඟට ඔක්සිජන් දින 2 අයන 1යි. දින 2 අයන 1යි. අන්න හරි. එතකොට මේ දෙන්න අයනික බන්ධනයෙන් බැඳිලා right මේ දෙන්න අයනික බන්ධනයෙන් බැඳී ලිතියම් ඔක්සයිඩ් ලිතියම් කීයක් තියෙනවද අයන 2යි. එහෙනම් ලිතියම් 2යි. ඔක්සිජන් 1යි. ලිතියම් ඔක්සයිඩ් අයනික සංයෝගයේ සෑදේ. තේරුණාද නැද්ද? තේරුණේ? පළවෙනි ක්ලියර්. මෙහෙම ලියන්න ඕනේ. ලිතියම් තමයි 2යි. ඔක්සිජන් 2යි. ඊළඟ ලිතියම් ධනය කියන්නේ 2ක් හැදෙනවා. ඔක්සිජන් කියන්නේ 2ක් හැදෙනවා. අයනික බන්ධනයෙන් බැඳී ලිතියම් ඔක්සයිඩ් අයනික සංයෝගයේ සෑදේ. අයනික සංයෝගයේ ලියලා ටික දන්නේ නැහැ නේද? එතකොට උදාසීන වෙන සංයෝගය හදුනට පස්සේ. ඒකේ 2000 දන්නේ නැහැ. ඒකයි සංයෝගයක් කියලා දන්නේ ලියන්නේ නැත්තේ. ඒ දැන් බැලුවට පස්සේ ඒකේ තියෙන්නේ
සංයෝගයක් විදියට. ඒක ආපෝ ජලයේ දිය කරොත් නම් අයන වලට වෙන් වෙනවා. හරිද? හරි සර්. හරි. මෙන්න දෙවෙනි එක දෙක. දැන් මේකට ඊළඟ කරන්න ඕන. ඊළඟ කරන්න තනියම. මේක ඉවරද? නෑ සර් තාම. හරි. ඉවරයි. ඊළඟ කරන්න. දෙවෙනි එක. මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක්ද නැද්ද? අයනික සංයෝගයක් නම් ඒක හැදෙන්නේ මොන අයන අතරද කියලා මේ විදිහට ලියන්න. helium, lithium, beryllium, boron, carbon, actinium, fluorine, sodium, aluminium, hydrogen. මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන අයනික සංයෝගයක්ද? එහෙනම් ඒ අයනික සංයෝගයේ තියෙන අයන මොනවද? ඔයාලට පටන් ගන්න. ඉවරද පුතා? මේක නීල ඉවරද? මේක ඉවරද? ඔව් සර්. ඊළඟ කරන්න බලන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ්. නිකම්ම තීරණය කරන්න එපා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියලා තීරණය කරන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයක්ද නැද්ද? අයනික සංයෝගයක් නම් මොන අයන කීයකින් සම්බන්ධ වෙනවද? ඒක කොහොමද? හොඳයි. ඉස්සෙල්ලා මම කියන්නේ මේක අයනික සංයෝගයක්ද නැද්ද? අයනික සංයෝගයක්. නෑ. නෑ. හොඳයි බලමු අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ කාගෙන්ද? මැග්නීසියමුයි ක්ලෝරීන්. හරි. එතකොට මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා 12ක්. එයා ඉන්නේ 12 ස්ථානයේ. ඔව්. හරි. එතකොට මෙයාගේ වින්‍යාසය 2යි 8යි 2යි. මෙයා ඉන්නේ 17 වෙනි ස්ථානයේදී. එහෙනම් ප්‍රෝටෝන 17යි ඉලෙක්ට්‍රෝන 17යි. වින්‍යාසය 2යි 8යි 7යි. මේ දෙන්න අතර අයනික බන්ධනයක් හැදෙන්න පුළුවන්ද බැරිද? ඉක්මනින් කියන්න. පුළුවන්. මම කිව්වනේ ඔව්. මෙයා ඉන්නේ ඉලෙක්ට්‍රෝන මොනවා කරන්නද? 2යි තියෙන්නේ සංයුක්ත කවචේ. ඊට කරා. අරයා ඉන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එහෙනම් මේ දෙන්න අතර අනිවාර්යෙන් අයනික බන්ධනයක් හැදෙනවා. හැදෙන විදිය බලන්න. මෙයා කීයක් පිට කරනවද? දෙකක්. පරමාණු ගන්න කීයද? එකයි. තව එකක් ඉතිරි වෙනව නේද? ඔව්. ඒකට මොකද වෙන්නේ? තව ක්ලෝරින් පරමාණුකට දෙනවා. හරි. එතනදි කරන්නේ මෙයා මැග්නීසියම් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා.
ක්ලෝරින් පරමාණු ගන්න ඉලෙක්ට්‍රෝන එකයි. තව එකක් ඉදිරි ඒක ගන්නවා තව ක්ලෝරින් පරමාණුවක් ඇවිල්ලා. නේ? එතකොට ක්ලෝරින් පරමාණු දෙකකට මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. එක මැග්නීසියම් පරමාණුව ක්ලෝරින් පරමාණු දෙකකට ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. එහෙනම් දැන් මට කියන්න මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරනවද? දෙක. දෙකයි. එතකොට එයා හදන්නේ මොන අයනියක්ද? ධනයි. නිකම් බෑ ධන කියලා හදන්නේ නැහැ. ධන දෙකේ අයනය. ධන දෙකේ ධන දෙකේ අයන කීයක් හදනවද? එකයි. එකයි. ධන එකේ අයන මැග්නීසියම් ධන දෙකේ අයන එකක්. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවනේ. හදන්නේ මොන අයනද? ඍණ එකේ අයනය. එහෙනම් මේ ක්ලෝරින් පරමාණු කීයක් ඉලෙක්ට්‍රෝන දෙක ගන්නවද? දෙකක්. එහෙනම් ක්ලෝරින් එකේ අයන කීයක් හදනවද? දෙකක්. තේරුණාද? මේ ඉලෙක්ට්‍රෝන දෙක අරගන්නේ ක්ලෝරින් පරමාණු දෙකක්. ඇයි මෙයා දෙනවා දෙකක් දෙනවනේ දෙකක් වුණාට මෙයා ගන්න එකයි. එයාට එකයි. ඉතිරි ගන්නේ තව ක්ලෝරින් පරමාණු. එහෙනම් ක්ලෝරින් විනායන කීයක් හදනවද? දෙකක්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අයන මොන බන්ධනයේද? අයනික බන්ධනයෙන් බැදී කවුද දෙන්නේ? මැග්නීසියම් ධන දෙකේ අයන එකයි. ක්ලෝරින් අයන දෙකයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් සෑදී. මම හිතනවා දැන් ඔයාලට මේක කරගන්න පුළුවන් කියලා. පුළුවන් වේද බැරිද? පුළුවන් සර්. සාමාන්‍ය ගොඩක් විට බහුවර ප්‍රශ්න තමයි එන්නේ. සංයෝගයක් දීලා අපෙන් අහනවා මේක අයනික සංයෝගයක්ද නැද්ද මොකක්ද කියලා අහනවා. ලියා ගන්න. හරි. එතකොට මෙන්න මේ වගේ එක් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කරන එකක් වෙනකොට දෙකක් වෙන්න පුළුවන් නා ධන ආයන හැදෙනවා. තවත් මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ ආයන හැදෙනවා. ධන ආයනයි ඍණ ආයනයි ස්ථිති විද්‍යුත් ආකර්ෂණයෙන් බැඳිලා හැදෙනවා මොකද්ද? අයනික සංයෝගයක්. හරි. එහෙනම් මෙන්න මේ වගේ අයනික බන්ධන වලින් බැඳිලා හැදෙන සංයෝග වලට මොකක්ද අපි කියන්නේ? අයනික සංයෝග. දැන් උදාහරණ තමයි දැක්කා සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, ලිතියම් ඔක්සයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් ඒවා ඔක්කොම අයනික සංයෝග. ලියන මාතෘකාව අයනික සංයෝග.